තමයි මාතෘකාව ලියන්නකො මේ 9 වෙනි පාඩමේ අන්තිම ටික කරන්න තියෙන්නේ. අපේ 9.1.9.2 කරන්නේ. බහිස්රාවීන් බහිස්රාවී ඵලයකයි මානව ස්නායු පද්ධතියයි කරලා තියෙන්නේ. 9.3 කියලා ලියන්න මානව සම. අර ඔයගොල්ලෝ මේ මානව ස්නායු පද්ධතියේ මේ අන්තිමට පොඩ්ඩක් අරුවක් දාලා ලියන්න. ඒක ලිව්වෙලා නේද? මේ ස්නායු පද්ධතියේ කෘත්‍යම ඒකකයේ වශයෙන් සලකන්නේ නියුරෝනය නැත්තම් ස්නායු සෛලය කියන එක. ඒක පොඩ්ඩක් යටින්ම ලියලා තියෙනවා. කලින් ලියපු මාතෘකාව අන්තිමට අරුවක් දාලා ලියලා තියෙනවා. ස්නායු පද්ධතියේ ස්නායු පද්ධතියේ ස්නායු පද්ධතියේ ආවේග ගෙන යන ස්නායු සෛල එවත් නියුරෝන ස්නායු පද්ධතියේ ආවේග ගෙන යන ස්නායු සෛල හෙවත් නියුරෝන ස්නායු පද්ධතියේ තැනුම් ඒකකය ලෙස සලකයි. ස්නායු පද්ධතියේ තැනුම් ඒකකය ලෙස සලකයි. මේක පොඩ්ඩක් හයිලයිට් කරන්න මේ ස්නායු සෛල කියන එකයි නියුරෝන කියන එකයි. මේක තමයි ලියලා තියන්නේ ස්නායු ආවේගයක් කියන්නේ ආවේගයක් කියන්නේ පණිවිඩයක්. ස්නායු ආවේගයක් කියන්නේ ස්නායුවක් දිගේ ගමන් කරන පණිවිඩයකි. උතනින් ස්නායු පද්ධතිය කියන ටික ඉවරයි. නමය තුන මාත්‍රකාව ලියන්න මානව සමතු. මේක තා ලියනා ඉන්නවද මේක මකන්න? සර්. මාත්‍රකාව ලියන්නකො 9.3 කියලා. මානව සම.
ඒතර අපේ දේහය ගත්තම අපේ දේහයේ තියෙන විශාලම අවයව වශයෙන් තමයි සම සලකන්නේ. සාමාන්‍ය මිනිහෙක්ව හැම ගහලා එක බර බැන්නොත් එහෙම කිලෝග්‍රෑම් 4.5ක් විතර සම්පූර්ණයෙන් හැමේ විතරක් බර තියෙනවා. මුළු දේහය පුරාම තියෙන නිසා සම තමයි අපේ දේහයේ තියෙන විශාලම ඒකකයේ වශයෙන් මේ අවයවයේ වශයෙන් සලකන්නේ. දෙවෙනි එක අක්මාව කියලා මම ගෙසකේ කිව්වේ. දෙවෙනි අවයවය වෙන්නේ අක්මාව. පළවෙනි විශාලම අවයවය තමයි සම කියලා කියන්නේ. සාමාන්‍ය මිනිහෙක්ගේ හැමක් කිලෝග්‍රෑම් 4.5ක් විතර බරයි වැඩිම මිනිහෙක්ගේ සම. ඊට අමතරව මේ මිලිමීටර 1ක් 2ක් විතර වගේ ප්‍රමාණයක ඝනකමකුත් තියෙනවා සාමාන්‍යයෙන් මානව සමක. ඒ තරුවක් දාලා එක ලියා ගන්න ඉස්සෙල්ලා. මිනිස් සිරුරේ තිබෙන තරුවක් දාලා. මිනිස් සිරුරේ තිබෙන විශාලම අවයවය වන මානව සම හතරයි දශම පහයි කිලෝග්‍රෑම්. පමණ ස්කන්ධයකින්ද මිලිමීටර 1ක් 2ක් පමණ ඝනකමකින්ද යුතුය. මිලිමීටර 1ක් 2ක් පමණ ඝනකමකින්ද යුතුය. එතනටම ලියන් යන්න. එහි ප්‍රධාන කොටස් පහත දැක්වේ. එහි ප්‍රධාන කොටස් පහත දැක්වේ. මේක හයිලයිට් කරන්නකො මේ කිලෝග්‍රෑම් 4.5ක් විතර බරයි කියන එකයි. මිලිමීටර 1ක් 2ක් පමණ ඝනකමක් තියෙනවා කියන එක. එතන වල මානව සම අඳින්න ඕනේ. මේ මානව සම ගත්තම සාමාන්‍ය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. හැමේ තියෙන මේ පල්ලෑම කොටසට අපි කියනවා මේ වගේ තට්ටු තුනකට තියෙන පල්ලෑම තියෙනවා මේ වගේ හැම හයි වෙලා තියෙනවනේ පේශි වලට. අපේට කියනවා අදස් චර්මය කියලා. අදස් චර්මයට උඩින් තියෙනවා චර්මය කියලා කොටස. මේ චර්මය තමයි ටිකක් ඝනකමට තියෙන්නේ. චර්මයට උඩින් තියෙනවා ආයිත් අපිචර්මය කියලා තව තුනී ස්තරය. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ස්තර තුනක් හැමක දකින්න පුළුවන්. සර් උඩට අඳින්න ඕනේ යට එක. මේ එක හැමක් මේ අඳින්නේ. ඔය තියෙන හැමේ තියෙන ප්‍රධාන තට්ටු තුනක් තියෙනවා.
පළ යටම තියෙන අපි කියනවා අදස් චර්මය කියලා. ඊට උඩින් තියෙන මේ ඝනකම් කොටසට කියනවා චර්මය. මේ උඩින්ම තියෙන කොටසට අපි කියනවා අපිචර්මය. මේ වගේ ප්‍රධාන ස්තර තුනක් හැමේ දැක ගන්න පුළුවන්. මේක ඊට තියෙනවා. වැඳ ගන්න ඕනේද? ඔව් මේ රූප සටහන් අඳින්න පුළුවන්. ගන්න ඕනේද? වැඳ ගන්න මේ අද මේක විතරද කරන්න තියෙන්නේ. ඔයාලා මේවට අංක දාගන්නකො මේ සර් ඕකේ මැද අඳින්න එකක් නැද්ද? මදේ ඇතුලේ එක එක අඳින්න තියෙනවා. එක දෙක තුන කියලා තියෙනවා. මෙන්න මේ අපිචර්මය ගැන පොඩ්ඩක් අපි ලියන්න ඕනේ. අන්තිමේටම තියෙන්නේ මොකද්ද? අදස් චර්මය. අයන්නයි මහත්වාන දයන්න. දෙකක්. හරි සර් thank you. හරි සර්. මේ අපිචර්මය තමයි සමේතර උඩින්ම තියෙන්නේ අපිට දැන් මේ හැම නිකන් අතගාදී අහුවෙන්නේ අපිචර්මය කියන එක. මේ අපිචර්මය කියන එක මැරිච්ච සෛල තියෙන. මේවා ගැලවි කාලෙන් කාලට අයින් වෙනවා. දැන් අපි සමහරලාට මේ නාද්දියේම හැම යන්නේ. අපේ අල්ලේ එහෙම බැලුවම හැම ගිහිල්ලා වගේ තියෙන මේ උඩ තියෙන අපිචර්මය ගැලවිලා අයින් වෙන්න පුළුවන්. ඒක සර්පයෝ හැවාරිනවා කියලා යවන්න. කැරපොත්තෝ හැවාරිනවා. ඒ මැරිච්ච සෛලද? ඔය උඩ තියෙන හැම මේ උඩම තියෙන සම අජීවීනේ. ඒවා කාලෙන් කාලට ගැලවිලා අලුත් වෙනවා. මේතර ඒක නිතරම මේ ගැලවි අලුත් වෙන්න තමයි හැදිලා තියෙන්නේ. ඒක අජීවී. මේකේ සජීවී භාවයක් නැහැ. ඊට අමතරව ඒකේ තමයි ඔය මෙලනින් කියලා වර්ණකයක් තියෙනවා. ඒ වයින් තමයි අපිට මේ සමේ පැහැ තීරණය වෙන්නේ. මෙලනින් වර්ණය අඩු කට්ටියට සුදු පැහැයක් තියෙනවා. මෙලනින් වර්ණය මේ වැඩිපුර තියෙනවා නම් මේ දුමුරු හරි කළු හරි වර්ණයක් එනවා. ඒ සාමාන්‍ය මෙලනින් වැඩිපුර තියෙන එක තමයි අපේ ආරක්ෂාවට හොඳ. සුදු පාට මේ හමක් තියෙනවා නම් ඒගොල්ලන්ට හිරු එළියෙන් එන කිරණ වලින් පාරජම්බුල කිරණ වලින් ශරීරයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. සමහරවිට පිළිකා වගේ වටත් ඒවා හේතු වෙනවා. දැන් ඔය මේ දැන් ලංකාවේ මිනිස්සු නම් ගොඩක් කැමති සුදු කළුවට ඒකින් බලපෑමක් නැද්ද? කළු අයට මේ කළුවමෙන් ඒ පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරනවා. කළු වර්ණය කියන්නේ මෙලනින් තියෙනවනේ. මෙලනින් තිබ්බම පාරජම්බුල කිරණ වලින් ආරක්ෂාවක් කරනවා. දැන් අපේ රටේ නම් ගොඩක් ඉන්නේ දුඹුරුහම කළුහම තියෙන කට්ටිය නිසා අපේ අය සුදුහමක් තියෙන අයට කැමතියි. දැන් සුද්ධ කැමති දුඹුරු පාට හරි කළු පාට හරි යමක් තියෙනවා. ඒගොල්ලන්ගේ රටේ ගොඩක් ඉන්නේ සුදු කට්ටිය. නැති එකටනේ අපි හැමෝම කැමති. දැන් ඔය සුද්ධිය ඔයම ඇවිල්ලා දැකලා දෙනවා බීච් වල මේ අවුවට පිනවා. ඇවිල්ලා අවුවට වෙලා ඉන්නවා ඒගොල්ලෝ කළු වෙන්න කියලා. අපේ කට්ටිය අවුවට යන්නේ නැතුව ඒගොල්ලෝ කැමති ශ්‍රී ලංකාවට. ඔව් ඒගොල්ලෝ කැමති ඒ වගේ මේ බ්‍රවුන් හමකට තමයි කැමති. ඒකනේ අවුවට පින්නේ ඇවිල්ලා. මේ මෙලනින් වර්ණකයේ තියෙනවා නම් තමයි මේ පාට වෙන්නේ. දැන් ඉන්ජෙක්ෂන් ගන්නවා කියලා සුදු වෙන්න එහෙම ගන්න. ඒ මෙලනින් වර්ණකේ අයින් කරනවා. මෙලනින් එක අයින් වෙනකොට හැමේ වර්ණේ සුදු වෙනවා. හැබැයි ඒක සෞඛ්‍යයට අහිත කරනවා. සමහර අතුරුඵල තියෙන්නත් පුළුවන්. අංක 1 ගැන ලියා ගන්න මේ අපිචර්මය ගැන. සර් අන්තිම එක මොකද්ද? අදස් චර්මය හැම හයි වෙලා තියෙන අදස් චර්මයෙන් තමයි පේශි වලට හයි වෙලා ඉන්නේ. අංක 1 ලියා ගන්න මේ හයිත් අපිචර්මය කියලා ඉවත් කරනවා. සර් අපිචර්මය හැඳින්වීමක්ද? ඔව් ඉරි කැලක් ගාලා ඉස්සරහින් ලියන්න ඕනේ. සමේ බාහිරින්ම පිහිටි අජීවී සෛල ස්තර
කිහිපයකින් සහ ඇතුළතින් පිහිටි සජීවී සෛල ස්තර වලින් සමන්විතය. එතන මේ අජීවී සෛල ස්තර නිතරම ගැලවි අලුත් වෙනවා. ඒවා හැමදාම නාභ්‍ය හරිනේ ගැලවි අයින් වෙලා යනවා. සමහර කාලවලට ඒක වැඩිපුර ගැලවෙද්දි තමයි අතේ නිකන් අර හැම යනවා වගේ පේන්න තියෙන්නේ. ඒතර එහෙම වුණාම ඔය ක්‍රීම් වර්ගයම තියෙන ඒවා ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් හැම ටිකක් මොකක්ද? හරි හැමදාම මේ ගැලවි. සමේ බාහිරින් පිහිටි අජීවී සෛල ස්තර කිහිපයකින් හා ඇතුළතින් පිහිටි සජීවී සෛල ස්තර වලින් සමන්විතය. ඒක යට හරියට වෙන්නේ සජීවී සෛලක් තියෙනවා. උදේට කට්ටක් කරනවා මේක හිල් කරන් ගිහිල්ලාද මෙයා වෙන්නේ? ඔය කට්ට නිකන් අජීවී හැමෙන් ගහද්දි ලේන්නේ නැහැ නිකන් උඩින් අපි ඔය කට්ට විතරක් ගවර ලේන්නේ නැත්තේ දැන් අර දෙමළ කට්ටියගේම වේල් උත්සවවල එහෙම කටු ගහන්නේ නේ. ඒ කටු ගන්න අර මේ අජීවී හැමට විතරම ගහන්නේ. එතකොට මේ ලේන්නේ නැහැ. අපිට උනත් පුරා ලේන්නේ නැති වෙන කට්ටක් ගන්න. උඩ තියෙන මතු පිටාම මේ රුධිර කේශ නාලිකා මොනවද? ඔව් 60 අල්ලට ගහන්නේ. ඔව් අල්ලට මේ පල්ලෑ මේ චර්මයට වගේ යද්දි තමයි රුධිර කේශ නාලිකා තියෙන්නේ. උඩම තියෙන සමය මොනවද? ඒක අපිට උදව් වෙනවා. ඉතින් සුද්ධ ජීවීන් නෙම ඇතුළට යන්නේ එකෙන් ආරක්ෂා කරන්න. අපි චර්මය අපිට ඕනේ. ඊට පස්සේ පාරජම්බුළු කරන වලින් ආරක්ෂා වෙනවා. එතන වල යන අජීවී ස්තර දිනපතා ගැලවි ඉවත් වේ. ඒතර පල්ලෑ තියෙන ඒවායින් අලුතෙන් හදනවා. මෙන්න මේ වර්ණකය වැදගත් මෙලනින් කියන වර්ණකය. මෙලනින් වර්ණකය ඇති නිසා අහිතකර පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරනවා. අහිතකර පාරජම්බුල කිරණ වලින් ආරක්ෂාව සලසනවා. ඒතකොට සුද්දන්ගේ එක ගොඩක් අඩුයිද? ගොඩාක්ම නෑ බ්‍රවුන් වගේ කලර් තියෙන සුද්දෝ ඉන්නවා. ගොඩාක්ම සුදු කට්ටිය රතු වෙන්නේ අවුවට එහෙම කියනවා. ඒගොල්ලන් මෙලනින් ගොඩක් අඩුයි. එයාලා ඉන්නේ ඉතින් ගොඩක් සීත රටවල්නේ. ඒ නිසා ඒ රටවල ලොකු බලපෑමක් නැහැ හිරුවේදී. ඉතින් අපේ ආසියා රටවල් ගත්තම ගොඩක් හිරුවේ මේ උෂ්ණ කාලේ වැඩිනේ. ඒ නිසා තමයි හැම එක එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ AC එකේ හිටියාම එහෙම නැහැ. ඔය AC එකකින් වනම් ඉතින් මේ වැඩක් නැහැ නේ. ඉතින් හැමත මෙලනින්. ඒතර කාලයක් මේ AC එකේ ඉන්නකොට නිකම්ම සුදු වෙනවා. ඒ ඉතින් මෙලනින් වලින් ප්‍රයෝජනයක් නැහැ කියලා දැනුනම ශරීරයට මෙලනින් හදන්න නවත්තනවා. ඒතර ටික ටික සුදු වෙනවා. දැන් AC වලින් වැඩ කරනවා. නවතිනවද යම්ම? ඔව් ඒ කියන්නේ දැන් හැමත මොකක් හරි ප්‍රයෝජනයක් නැත්නම් ඒක හැදෙන්න නැතු වෙනවනේ කාලයක් යද්දි. දැන් ඔය AC ඔෆිස් වලම දිගටම වැඩ කරන කට්ටිය ටික දවසක් ඇද්දි සුදු වෙලා ඉන්නේ. ඒතර කියන්නේ දැන් සරුයි වගේ නේද කියලා. සරු වෙලා නෙමෙයි මෙලනින් නැදගෙන නැතිලා තියෙන්නේ. ඒක නිකන් අමුතු සුදුක් වෙනවා. ඊට පස්සේ දාන්න අංක 2 චර්මයේ තියෙනවා. මේ චර්මයේ තමයි හැමේ තියෙන ඔක්කොම කෑලි බෑලි ටික තියෙන්නේ. මේක චර්මය ඇඳලා නැහැ. චර්මයේ තමයි ඒක අඳින්න දේවල් ටිකක් තියෙන්නේ. චර්මයේ තියෙනවා ඉස්සෙල්ලාම මේ අපි දැන් මොකක් හරි කවුරු අපේ හැම ඇල්ලුවොත් එහෙම අපිට තේරෙනවනේ.
ඒතකොට හැම ඇල්ලුවම තේරෙන්නේ ස්නායු අන්ත තියෙනවා. ඒතකොට මේ වගේ මේ පල්ලෙහෙන් එන ස්නායු වල කෙලවරවල් තියෙනවා මේ තැන්වල. මේ වගේ ස්නායුවක් කරගන්න. ස්නායු ඇවිල්ලා ඒවයි කෙලවරවල් මේ චර්මයේ තමයි තියෙන්නේ. අපි චර්මයට ලං වෙනම තැන මේ වගේ තියෙනවා. මේ වගේ ස්නායු වලින් එන කෙලවරවල් හැමේ තියෙන්නේ ඔය චර්මයේ කියන කොටස. ඒවා නම් කරන්න ස්නායු අන්ත කියලා. සෝක ඇඳ ගන්න ඕනේ. ඔව්. සාර කලින් කර අඳපු රූප සටහනකටම ඇඳ ගන්නද? ඔව් ඒකෙම තමයි. අඳින්න බැරි කට්ටිය නම් කවන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අලව ගන්න රූප වලට අඳින්න පුළුවන් නම් හොඳයි. ස්නායු අන්ත තියෙනවා. ඒතර ඒවයින් තමයි කවුරුට කෙනෙක් ඇල්ලුවොත් තේරෙන්නේ. ඊළඟට කට්ටක් කරනොත් තේරෙන්නේ. තුවාලයක් වුණාම වේදනාවක් දැනෙන්නේ. මේ ස්නායු අන්තවලට දැනුනොත් තමයි එහෙම වෙන්නේ. දැන් ඔය සමහර රෝග වර්ග තියෙන්නේ මේ ස්නායු අන්ත වැඩ කරන්නේ නැතිව. ඒතර එහෙම අයට මේ ස්නායු අන්තවල සංවේදී නැති හින්දා පිච්චුනාටවත් තේරෙන්නේ නැහැ. කටුවක් කරනවත් තේරෙන්නේ නැහැ. තුවාලයක් වුණත් තේරෙන්නේ නැහැ. ඉතින් සර් රිදෙන්නේ නැතුව. ඔව් රිදෙන්නේ. ඔය සමහර ළමයිනුත් ඉන්නේ මේ මේව කරාට රිදෙන්නේ නැති කට්ටිය ඉන්නවා. හැමෙන් මේ තද කරලා ඇල්ලුවට රිදෙන්නේ නැති ළමයි ඉන්නවා. හම්බෙලා නැද්ද එහෙම? මට එක්කෙනෙක් හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. ඔව් එයාගේ මේ ඇල්ලුවට මේ හැම මොනා කරත් හම්බෙලා තියෙනවා සර්. හම්බෙලාද මේ කෙනෙක් රිදෙන්නේ නැහැ යට. ඒ කියන්නේ ලේනවා තුවාල වෙනවා. මේ ඇල්ලු කෙනෙක්වට එහෙම නිකන් අපි කෙනෙක්වම රිදෙනව නැබට යාර රිදෙන්නේ නැහැ කොච්චර කෙනෙක්. ලේවත්වත් රිදෙන්නේ නැද්ද? නෑ රිදෙන්නේ නැහැ. ලේනකම් මං දවස් පෑනකිනුත් යන්න. ඒ රිදෙන්නේ නැහැ. මං ඉතින් බොරු කරනවා කියලා. ඇත්තට රිදෙන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක් ගාටත් ගිහලා චෙක් කරන්න. මේක ප්‍රශ්නයක් නෑ කියලා ඒ ප්‍රතිමිති ආපු එක. දිය වැඩිය තියෙන හැටත් එනවනේ සර්. රොදිය වැඩිය තියෙන යටත් ස්නායුවන්ත දිය වෙනවනේ. එතකොටත් දැනෙන්නේ නැහැ. කකුලේ තුවාල වෙච්ච කට්ටියම කකුල කපනකම් මේ තුවාලේ දන්නේ නැහැ. ඒක ස්නායුවන්ත තියෙනවා. හැමතැනම මේවා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේවට ස්වේද ග්‍රන්ථි තියෙනවා. දාඩිය දාන්න එපා හැමත. හැමෙන්නේ දාඩිය බහිස්වදව්‍යයක් වශයෙන් පිට වෙන්නේ. ඒ නිසා මේ දාඩිය දාන්න ස්වේද ග්‍රන්ථි තියෙනවා. ඒවා ගොඩාක් මුරට ඇවිල්ලා නැහැ. මේ පල්ලේ හරියට වෙන්න තමයි තියෙන්නේ. දාඩිය පිට කරන්නේ ස්වේද ග්‍රන්ථිය. ඒවා ටිකක් අර ස්නායුවන්ත වල ඝනකමට තියෙනවා. ස්නායුවන්ත තරම් මතු පිටට එන්නේ නැහැ. පල්ලේම හරිය තමයි තියෙන්නේ. ස්වේද ග්‍රන්ථි. ඊට පස්සේ මේ සමට පෝෂණය සපයන්න රුධිර කේශනාලිකාත් මේ කොටස තමයි තියෙන්නේ. ඒ වයින් තමයි සමට පෝෂණය සපයන්නේ. රුධිර කේශනාලිකාව චර්මයේ කොටස ගොඩක් තියෙනවා. මේ රුධිර කේශනාලිකාව වලට සෝම ඉස්සෙල්ලා තියෙන්නේ. මේ හැම දැලක් වගේ තියෙන මේක ඇතුළේ හැමතැනම තියෙන රුධිර කේශනාලිකාව. දැලක් වගේ විහිදිලා තියෙන. මේකෙන් තමයි ඔක්සිජන් අරන් එන්නේ. කාබන් ඩයොක්සයිඩ් අයින් කරගෙන යන්නේ. ඒ ඔක්කොම කරන්නේ මේකේ. රුධිර කේශනාලිකාව. මේ එක තැනකට ඇඳලා මේ හැමතැනම තියෙනවා. අර අපි පෙන්වන්න ඕන නිසා එක තැනක විතරක් කරන්නේ. නැත්නම් මේ වගේ ඒවා හැමතැනම තියෙනවා.
රතු පාටින් ඇඳක් කවන්නේ රුධිර කේශනාලිකා. නහරනේ. නහර කියන්නේ නහර කියලා කියන සාමාන්‍ය කතා කරන භාෂාව. දමනි සිරා තමයි තියෙන්නේ අර වගඩුවක් ඇඳලා ඇතුළට ඇඳ දමනි සිරාව. ඒ දමනි සිරා ගිහිල්ලා ඒවා කේශනාලිකාවලට බෙදෙනවා. මේකත් නම් කරන්න රුධිර කේශනාලිකා. ඒකෙන් තමයි සමට අවශ්‍ය කරන පෝෂණය ඔක්කොම අරන් යන්නේ බහිස්රාවය ද්‍රව්‍ය තියෙන ඉවත් කරගෙන යන කාබන් ඩයොක්සයිඩ් වලින්. ඊට අමතරව සමයේ තියෙන රුධිර රුධිර කේශනාලිකා. වෙන සම මතු පිට තියෙනවා රෝම කූප වල මේ අර එළියට අවිලා තියෙන රෝම දණ්ඩ කියන එක තමයි එළියට එන්නේ මේ. මේවා හැමේ තැන් තැන් වලින් ඔහොම එළියට එන්නේ. මේ පල්ලේ හරියෙන් පටන් ගන්න. මේකත් නම් කරන්න රෝම දණ්ඩ. සර් කේස් ගස් ඕකේ ස්කස් තමයි. රෝම දණ්ඩ පටන් ගන්න තැනට අපි කියනවා රෝම සිවුනිකා. මේවත් අජීවී මේවා අයින් කරන්නේ ඔය සීත කාලවලදී ඇඟේ රස්නි ගොඩක් අඩු වෙලාවට මේ අපේ දේහේ තියෙන තාපය ආරක්ෂා කරන්න තාපය පිට වෙන එක වළක්වන්න රෝම කූප වලින් පරිවාරක ස්තරයක් හදනවා. රෝම කූප ටික වැහිලා ගිහිල්ලා පරිවාරක වාත ස්තරයක් හැම මතු පිට හදනවා. එතකොට මේ තාපය පිටතට හානි වෙන එක වළකිනවා. දැන් ඔය ගොඩක් සීද රටවල ඉන්න හිම වලස්සෙන් ඒගොල්ලන්ගේම රෝම කූප ගොඩාක් තියෙනවා. ඒතකොට ලොම් විදියට තියෙන ඒවා. ඒකට ඒවෙන් අර පරිවාරක ස්තරයක් හදලා තාප හානිය අඩු කරනවා. ඊට අමතරව මේවා ගොඩාක් දිගට තියෙනවා මේ කෙස්වල අපේ කෙස්වල මේවා ටිකක් දිගට තියෙනවා. මේවත් අජීවී. මේවට මේ හැදිලා තියෙන ගොඩක් ප්‍රෝටීන් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර ඒවා මේ දැන් ඔය සමහර ෂැම්පූ වල එහෙම තියෙනවා නේද? කිසකෙස් මේ වර්ධනය කරන ප්‍රෝටීන් තියෙනවා. ඒවට අවශ්‍ය ඒතකොට ඒවා මේ නිකම් පිටින් ගෑව කියලා වැඩක් නැහැ. දැන් මේ කෙස් ගහ උඩින් ප්‍රෝටීන් ගෑව කියලා කෙස් ගාලා ප්‍රෝටීන් ගන්න බෑනේ. ඒ වගේ තියෙන ආහාර අපි කන්න ඕනේ. සමහර මේ ෂැම්පූ වර්ග වල එහෙම තියෙන ප්‍රෝටීන් තියෙනවා. බිත්තර ප්‍රෝටීන් තියෙනවා. බිත්තර ප්‍රෝටීන් බිත්තරයක් ගන්න ඕනේ. කෙස් ගහට දැම්ම කියලා වැඩක් නැහැ. කෙස් ගහේ අර ශක්තිමත් බවට කෙස් ගහේ මේ දිලිසෙන ස්වභාවය ඇති කරන්න ඒවට ෂැම්පූ කන්ඩිෂනර් වගේ හොඳයි. එහෙම නැත්නම් හිස කෙස් වලට පෝෂණයක් හම්බෙනවා කියන එක බොරුව. පෝෂණය වෙන්නේ
මේ රෝම කූප අසලම තියෙනවා ස්නේහශ්‍රාවී ග්‍රන්ථි. මේ හරියම කියන්නේ. ස්නේහශ්‍රාවී ග්‍රන්ථි. ඒවයින් එක එක දේවල් ශ්‍රාවය කරනවා දහඩියත් එක්ක පිට වෙන තරල වගේ ශ්‍රාවය කරන්නේ ස්නේහශ්‍රාවී ග්‍රන්ථි. ඊළඟට මෙන්න මේ කෙස් ගස්වල මම කිය රස්නි වෙලාවට දාඩිය වෙලාවට මේවා තාපය මේ වේවුලන වෙලාවට වගේ තාපය ආරක්ෂා කරන්න ඕනේ වෙලාවට මේවා හැකිලෙන්න ඕනේ. තාපය පිට කරන්න ඕනේ වෙලාවට මේවා දිග අරින්න ඕනේ. එතන මේ කෙස් ගහට පණ නැහෙනේ. ඒ නිසා මේ කෙස් ගහ පාලනය කරන්න මේකට සම්බන්ධ වෙලා තියෙනවා පේශි. ඒ පේශි සම්බන්ධ වෙලා තියෙනවා සමට. ඒ පේශි වලින් තමයි මේ කෙස් ගහ පාලනය කරන්නේ. ඒ කියන්නේ මෙයාව මේ ඍජු කරන්න ඕනද මෙයා වක්‍ර කරන්න ඕනද? දැන් ගොඩක් මේ දාඩිය දාන මේ රස්නි වෙලාවක නම් තාපය පිට කරන්නද? ඒතකොට රෝම කූප මේ ඍජු කරන්න ඕනේ. මයිල් ස්වාමී මෙතන පින්තූරේ මේ ස්නායුවන්තයක් මේ රෝම කූපෙත් තියෙනවනේ. රෝම කූප තමයි තියෙන ස්නේහසාරී. දැන් රෝම කූපේ වැදිලා. ඔව්. මෙන්න මේ පේශි වලට සම්බන්ධ වෙච්ච මෙන්න මේ වයින් තමයි අපි ඒවට කියනවා රෝමෝද්ගාමක පේශි. ඒ රෝම ඍජු වීම හරි වක්‍ර වීම හරි පාලනය කරන්නේ. රෝම උද්ගාමක පේශි. ඒකෙන් මොකද කරන්නේ? ඒකෙන් තමයි අර රෝම දණ්ඩ මේ ඍජු වෙන එක හරි වක්‍ර වෙන එක හරි පාලනය කරන්නේ ඒක. ඉඩ වාදීස එච්චරයි තියෙන ආයෙ මොකද? ඔය තමයි සමේ කොටස් මෙතනින් ඕන 30 30 වගේ තියගන්න මේ හරිය සයිල තියෙනවා. මොකද මොකද්ද රෝම රෝම උද්ගාමක පේශි. උයන්න අල්දයන්න ගායන්න මයන්න කයන්න. උද්ගාමක පේශි. එයාලා මේ චිත්‍රන්දින එක්කෙනෙක් එයා ටිකක් ගොළුෙක් කෙනෙක්. ගොළු නෙමෙයි ගොත ගහනවා. එයා චිත්‍රය ඔක්කොම ලස්සනට ඇඳලා ප්‍රේන් කරලා ඉවරලා කෑමට යද්දි මේ එයාගේ ගෝලයට කිව්වලු අර තින්ත බකට් එක අතට දීලා මේක තියන්න කියලා කිව්වා. ගොත ගහන ඉන්න. අර කෑම කාලෙද්දි මේ ගෝලයා කරලා තියෙන මුළු චිත්‍රය පුරාම තිය. එයා හිතලා තියෙන තියන්න කිව්වා. ඔය තියන්න හොඳ. නෑ කියලා තියෙන අර තින්ත බකට් එක තියන්න කියලා තියෙන. අර චිත්‍රය පුරාම තියලා කෑම කාලේ. ඒක ඔය විදිහට තමයි මේ සමේ කොටස් ටික තියෙන්නේ. එතකොට මේ චර්මයට ලියන්නේ චර්මය ඇතුලේ තමයි
මේ ස්වේදග්‍රන්ථි ස්නායුවන්ත රෝම සිවුනිකාවල මූල රුධිර කේශනාලිකා මේ හැමදේම තියෙන්නේ මේ චර්මය කියන කොටස. මේකට ඉරි කැලක් ගාලා ලියන්න. අපි චර්මයට වඩා ඝනකමින් වැඩි ස්තරයකි. මේක අපි ලකුණු කරපේවා හැමදේම මේක ඇතුලේ තියෙනවා. ස්නායු අපි මුලින්ම ඇන්ද ස්නායු අන්තනේ. ස්නායු අන්ත ඊට පස්සේ අපි ඇන්ද ස්වේද ග්‍රන්ථි. ඊට පස්සේ ඇන්ද රුධිර කේශනාලිකා. ඊට පස්සේ ඇන්ද ස්නේහස්රාවී ග්‍රන්ථි. දැන් මොකක්ද අර අපිච්ච ස්නායු අන්ත. අර ස්නායු වල කෙලවරවල් යන්නේ. ආසකයන් කිසි. ස්වේද ග්‍රන්ථි රුධිර කේශනාලිකා ස්නේහස්රාවී ග්‍රන්ථි. අයත් මේක තව තියෙනවා පීඩන ප්‍රතිග්‍රාහක කියලා තියෙනවා. මේ වගේ මේ පීඩණයට සංවේදී පීඩන ප්‍රතිග්‍රාහක කියලාත් මේකේ තියෙනවා. ඒක චෙක් කරන්න ගන්න. ඕගොල්ලෝ මේ සිලබස් එකේ නම් දාලා නැහැ. ඒකට ඒවත් තියෙනවා. පීඩණයට සංවේදී ප්‍රතිග්‍රාහක විදියට පීඩන ප්‍රතිග්‍රාහකක් තියෙනවා. ඒවෙන් තමයි පීඩණය තියෙන්නේ. පීඩන ප්‍රතිග්‍රාහක ඊට අමතරව මේ නිකන් හිස් තැන් වගේ තියෙන තැන්වල පේශි තමයි තියෙන්නේ. පිටිත් තියපු තැන්වල පේශි තියෙනවා. සර් ස්නේහස්රාවී ග්‍රන්ථි වලට පසු මොනවද කියන්නේ? ස්නේහස්රාවී ග්‍රන්ථි පේශි. සර් රෝම උද්දාමක පේශි නෙයි. පීඩන ප්‍රතිග්‍රාහක ආදිය මෙහි පිහිට. පීඩන ප්‍රතික්‍රියාවකින් මොකද? පීඩනයේ තේරුම් ගන්න අපිට මොකක් හරි ප්‍රෙෂර් එකක් ආවොත් පීඩනයේ තේරුම් තුවාලයක් වෙන්නේ නැතුව නිකන් තෙරපුණාමත් අපිට දැනෙනවා. පීඩනයක් තිබුණා. කැලේ කැලීම් එහෙම දෙයක්.
ඊට පස්සේ අංක 3 මේ තුන්වෙනි කොටස තමයි අන්තිම කොටස. අදස් චර්ම. අදස් චර්මයෙන් තමයි සවි වෙන්නේ අස්ථි හා පේශි වලට. ඇතුළතින්ම පිහිටි අදස් චර්මය මගින් සම දේහයට සවි වී තිබේ. පාඩම ඉවරයිද? සමේ කාර්යයන් ටිකයි රෝග වලින් ආරක්ෂා කරන ටිකයි පොඩ්ඩක් ලියන්න තියෙනවා. මේ ටික හරියට තව ලියලා ඉන්න. ඊට පස්සේ ආයෙ ලියන්න ආයෙ කරුවක් දැන්. සමේ කෘත්‍ය කිහිපයකින් සමෙන් කරන කාර්යයන් කිහිපයක් තියෙනවා. හමෙන් කරන ප්‍රධානම කාර්ය තමයි හමෙන් තමයි අපේ දේහයට ආරක්ෂාවක් සපයන්නේ. දේහයට ආරක්ෂාව සැලසීම තමයි සමෙන් කරන ප්‍රධානම කාර්යය. ඒත් මේකේ අංක 1 කියලා දෙන්නේ. දේහයට ආරක්ෂාව සැලසීම. සුද්ධ ජීවීන්ට එන්න දෙන්නේ, පාර ජම්බුල කිරණ වලින් ආරක්ෂා කරනවා. දේහයට ආරක්ෂාව සැලසීම. එරි කැලක් ගාලා යන පාර ජම්බුල කිරණ ඊළඟ සුද්ධ ජීවීන් ජලය පිට වෙලා විජලනය වෙන්න පුළුවන් ඒ වගේ දේවල්. මේ විදිහට දේහයට ආරක්ෂාවක් හම්බෙනවා. ඊළඟ දෙවෙනි ප්‍රයෝජන විදිහට ලියන්න අංක 2 සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කරනවා. සංවේදී අවයවයක් විදිහට සමට පුළුවන් පීඩනය ඊළඟට ස්පර්ශය ඉතින් ආවම උෂ්ණත්වය ප්‍රධානම කරන ස්පර්ශය ඊළඟට උෂ්ණත්වය වැඩි වුණාම දැනගන්න පුළුවන් උෂ්ණත්වය අඩු වුණාමත් දැනගන්න පුළුවන් පීඩන ප්‍රතිග්‍රාහක වලින් පීඩනය වගේ දේවල් දැනගන්න පුළුවන් ස්පර්ශය උෂ්ණත්වය පීඩනය වැනි සංවේදක
තුන්වෙනි ප්‍රයෝජන තමයි දේහ උෂ්ණත්ව යාමනය කියන්නේ. උෂ්ණත්වය අඩු වුණාම උෂ්ණත්වය වැඩි කරගන්න පේශි වෙවුලනවා ඒ වගේ දේවල් වෙනවා. උෂ්ණත්වය වැඩි වෙච්ච වෙලාවට ඒව අඩු කරන්න දාඩිය දානවා. රුධිර කේශනාලිකාව විස්තරණය කරලා තම මත පිටට රුධිරය එන එක වැඩි කරනවා. ඒ වගේ දේවල් කරනවා. මේ උෂ්ණත්ව යාමනය ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි උෂ්ණත්වය වැඩි වෙච්ච වෙලාවට අනිත් එක උෂ්ණත්වය අඩු වෙච්ච වෙලාවට. දේහයේ උෂ්ණත්වය වැඩි නම් ඒ වෙලාවට දාඩිය දාන එක වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි නම් ස්වේද ග්‍රන්ථි වලින් දාඩිය ස්‍රාවය කරන ඒක දාඩිය පිට වෙනකොට තාපය උරාගෙනනේ පිට වෙන්නේ. එතකොට දේහයේ තියෙන තාපය අඩු වෙනවා. OS ශ්‍රාවයද ස්‍රාවය කරනවා. රුධිර කේශනාලිකා විශාල කරලා හැම මත පිටට රුධිරය එන එක වැඩි කරනවා. දැන් ඔය සුද්ධෝයම අවුවට ගියාම රතු වෙන්නේ. යාර උෂ්ණත්වය වැඩි වෙනකොට අර රුධිරය එන එක වැඩි වෙනවා සම මත පිටට. එතකොට තාපයේ හානිය වැඩි වෙනවා. රුධිර කේශනාලිකා විස්තරණය කර එන්නස් ඒක හොඳ නෑ. හොඳ නැහැ කියන්නේ තාපය වැඩිපුර පිට කරන්න තමයි එහෙම වෙන්නේ. සම මත පිටට රුධිරය පැමිණීම වැඩි කිරීම. උෂ්ණත්වය අඩු වෙච්ච වෙලාවට මේ වගේ අනිත් පැත්ත තමයි කරන්නේ. උෂ්ණත්වය අඩු වූ විට ඉහත ක්‍රියා නිෂේධය. දාඩිය දාන එක අඩු වෙනවා. තම මත පිට රුධිරය එන එක අඩු වෙනවා. සර් පළවෙනි එක මොකද රුධිර කේශනාලිකා විස්තරණය කර විශාල කරනවා. ඊළඟ හතරවෙනි එක තමයි සමෙන් තමයි අපිට විටමින් D හදලා දෙන්නේ. විටමින් D නිෂ්පාදනය. හිරු එළිය තියෙන වෙලාවට සමට පුළුවන් විටමින් D නිෂ්පාදනය කරන්න. විටමින් D අපිට ආහාර වලින් ලබා ගන්නත් පුළුවන්. ඇස්ට්‍රාවලේම තියෙන විටමින් A සහ D. අවුරුදු 8 වෙනකම් විතරයි නේද ඒක පුළුවන්. පස්සේ තමයි බහිස්රාවය. සමෙන් දහඩිය පිට කරලා බහිස්රාවයේ කෘත්‍යයකුත් පිට කරනවා. ඒකෙදී යූරියා යූරික් අම්ලය වැඩිපුර තියෙන ජලය ඒ වගේ දේවල් පිට වෙනවා. යූරියා යූරික් අම්ලය ලවණ
ජලය ආදීට ඊට පස්සේ අන්තිම තරවල යන්න සමය ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග සමය ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි. ඒකෙත් පළවෙනිම එක තමයි ආහාර වලින් අපේ සමට පෝෂණය හම්බ වෙන්නේ. ඒ නිසා පෝෂ්‍යදායී ආහාර ගන්න ඕනේ. පෝෂ්‍යදායී ආහාර ගැනීම. ඒකේ කැරට් වගේ ආහාර හොඳයි විටමින් A තියෙන හින්දා. ඉදුණු එළවලු පළතුරු විටමින් A සහ E තියෙන ආහාර තමයි වැඩිපුර සමට වැදගත් වෙන්නේ. ප්‍රමාණවත් තරම් ජලය සර් පලා වගේ ඒවා පලා වර්ග. පලා වර්ග නම් ගොඩක් බුද්ධියට එන හේතු වෙනවා. ඊට පස්සේ ඉතින් හැමදාම නාන්න ඕනේ. ඒක තියෙන සමය ආරක්ෂාව මොකක්ද? ඒ සුද්ධ ජීවීන්ගෙන් එහෙම ආරක්ෂා වෙනවා. ඕනි තරම් බැක්ටීරියා වර්ග අපේ හැමේ ඉන්නවා. දිලීර වර්ග ඉන්නවා. ඒවෙන් මේ සමේ රෝග හදනවා. නාන්න නැතුව ඉන්න වගේ අයිඩියාද? දිනපතා ස්නානය කිරීම. ඊළඟට හිරුවැලියෙන් සම ආරක්ෂා කරගන්න ඕනේ. දැන් ගොඩක් කරලා අහිතකර පාර ජම්බුල පිරෙන එහෙම වැඩි නේ හිරුවැලි. දැන් නම් ওই සන් ක්‍රීම් එහෙමත් තියෙනව නේද? අවුවට යද්දි ගන්න වෙනම ක්‍රීම් තියෙනවා. සන් ක්‍රීම් කියලා. ඒවා සාර්ථකයිද? ඔව් ඒවෙන් යම් ආරක්ෂාවක් හම් වෙනවා. ඉතින් උඩ ආරක්ෂක ආවරණයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපිට ඇඳුම් පාවිච්චි කරන්න පුළුවන්. හිරුවැලියට රොට්ටු වෙන විදියට. ඊළඟට ඇඳුම් පැළඳුම් පාවිච්චි කරද්දී පිරිසිදු ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන්න ඕනේ. වෙනත් අයත් එක්ක ඇඳුම් පැළඳුම් හුවමාරු කරගන්න හොඳ නැහැ. ඊළඟට මේ ටවල් එකක් ගෙදර ඔක්කොම එක ටවල් එක පාවිච්චි කරන්න හොඳ නැහැ. එක්කෙනාට තම තමන්ට තනි තනියෙන් මේ ටවල් එකක් පාවිච්චි කරන්න. වෙන සමේ රෝග තියෙනවා නම් අපිට ඒවල ප්‍රතිකාර ගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම ධූම්පානය කරන එකෙන් හැම අවලස්සන වෙන්න පුළුවන්. ඒ දුම්පානය කරාම කැත වෙනවද? ඒ කියන්නේ ධූම්පානය කරාට පස්සේ රුධිර කේශනාලිකා පටු වෙනවනේ. එතකොට වේග ගමනාගමනයට ඒක බාධා වෙනවා. ඒක හැමට හරියට රුධිරය ආවේ නැත්නම් හැමට පෝෂණය අඩු වෙලා හැම රැලි වැටෙනවා. අව පැහැගැන්වෙනවා.
ධූම්පානය කරන්න හොඳ නැත්නම් ධූම්පානය කරන අය අසල ගැවසෙන්නත් හොඳ නැහැ. ධූම්පානය කරන අයට 120යි කියනවනේ හාමි. ධූම්පානය නොකරන අයට 80ක් කාණේවා ළඟ හිටියා. ඒක නෑ මේ සිගරට් බොන එක්කෙනෙක් ළඟට ගිහිල්ලා මේ ඕක කිව්වම ඌනේ සිගරට් එක බොන්නේ ඌ කියනවා මේ එහෙනම් ඔයා සිගරට් එක බොන්න මම ළඟ ඉන්නම් කියලා. 80ක් කාණේනේ ළඟ ඉන්න කෙනාට 120යිලු සිගරට් එක බොන එක්කෙනාට. ඒක ඇත්ත. ඒක දුම යන්නේ එළියටනේ ඔක්කොම වැඩි ප්‍රමාණයක්. ළඟ ඉන්න අයට වැඩියෙන් හානි වෙනවා. අපේ දේශනාවික මේවා වෙනවද? ඔව් ඒ කියන්නේ මේ අසාධාරණ. ඔය අපි ආග්‍රහණය කරන කරොත් එමෙදි අපේ ඇඟට ඒව යනවා. ඉතින් අසාධාරණයි තමයි. ඒක තමයි අරයා කියන්නේ. ඌ සල්ලි දීලා සිගරට් එක බොන්නේ ඌටනේ ඉතින්. ඒ එයාටනේ හානි කරගන්න ඕනේ. ඒ නිසා අරයට කියනවා ඔයා සිගරට් එක බොන්න මේ මම ළඟ ඉන්නම් කියලා. දැන් ඔය කවුද මෛත්‍රී පාලසිරිසේන පඹය කිව්වට මේ මිනිස්සේ ඔච්චර වැඩකට කියලා කරේ. ඒ කියන්නේ මේ ධූම්පානය කරන නැවත්වන ප්‍රසිද්ධ ස්ථානවල ඉස්සර කාලේ එහෙම නෙමෙයි අපේ පොඩි කාලේ දැන් සිගරට් එකක් බොනවා කියන්නේ මේ ලොකු දෙයක්. ඒ කියන්නේ ඒක ලොකු අයියා කෙනෙක් තමයි එහෙම කරොත් දුම් ටිකක් යවලා මේ බස් එකට නැග්ගත් සිගරට් එකක් දීලා එහෙම නිකන් ලොකු වැඩක් වගේ නේද? දැන් නිකන් ප්‍රසිද්ධ ස්ථාන තානම් කරාට පස්සේ ඒක නිකන් හොරෙන් කරන වැඩක් වගේ. ඒකට හැංගි තමයි සිගරට් එකක් බොන්නේ කවුරුද? ඒකට එහෙම වුණාම දැන් පොඩි ළමයි එහෙම දකින්නේ නැහැ. දැන් අපි පොඩි දවස්වල මේ අරක නිකන් වීරකමක් වගේ. ඒක නිකන් කරන කට්ටිය වීරයන් වගේ තමයි පේන්නේ. දැන් ඒතර අර පොදු ස්ථාන නැවැත්තුවම දැන් ඉන්න පරම්පරාවේ ළමයින්ට නිකන් සිගරට් බොන එක නිකන් හැංගිලා කරන නිකන් අපහාස වැඩක් වගේ. ඒතර ඒක කාලයක් යනකොට ඊළඟ පරම්පරාවට වගේ යනකොට මේ සිගරට් බොන එක නැති වෙලාම යනවා. ඒතර ඒක තමයි මේ මිනිස්සයා මේ හොඳ වැඩ කර කියලා කරගන්න දන්න තරම. ඉතින් සිගරට් කම්පැනි ලොකු මුදලක් එහෙම එනවනේ. ඒව ඔක්කොම නැතිව කරගෙන මේ ප්‍රසිද්ධ ස්ථාන තහනම් කරපෙක ලේසියෙන් ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි. ඒතර ඒකත් හරිනේ. ඔය ටික තමයි ඉතින් මූලික වශයෙන් තියෙන්නේ. මේ ඊළඟ සමේ රෝග තියෙනවා නම් ප්‍රතිකාර ගන්න මේ සම සම්බන්ධ වෙනම වෛද්‍යවරු ඉන්නවනේ. ඒගොල්ලෝම වෙලා ප්‍රතිකාර ගන්න පුළුවන් ඕනි සමේ රෝගයකට දැන් බෙහෙත් ඖෂධ ගොඩක් ඒවට තියෙනවා. දේශීය මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් තියෙනවා මේ මේ වගේ දේවලින් අපිට නිරෝගී සමක් පවත්වා ගන්න උදව් වෙනවා. එතන තව මේ රෝග හැදිච්ච සමේ රූප වර්ගයක් ඇති ඒ ටිකත් අලව ගන්න. අලුවම් මෙදිච්ච රූපයක්, ඊළඟට සමේ ඉන්න කියන රූපයක්, පතුල් වියලීමේ රූපයක්, එක්සිමා කියන රෝගය, රෑෂ් කියලා එන්නේ හැම. ඒ වගේ රූප ටිකක් දාලා තියෙනවා. ඒ ටිකත් මේ එතනින්ම අලව ගන්න. මේක අභ්‍යාස කරන්න. මේක ඉවරට තව වෙන කට්ටිය ඉන්නවා. පිටුවන්ක පොඩ්ඩක් කියන්න. හරි. මම මේ රූප ටිකත් අලව ගන්න උතන. අංක 1කින් අහලා තියෙනවා බහිස්රාවය යනු කුමක්ද කියලා. මොකද බහිස්රාවය කියලා කියන්නේ? ජෛව සෛල රසායනික ප්‍රතික්‍රියාවක් මගින් සිදුවන ජීවි සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපදවන බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවයි. ජීව සෛල තුළ රසායනික ප්‍රතික්‍රියා වලින් නිපද වෙන අනවශ්‍ය ද්‍රව්‍ය. දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය බහිස්රාවය කියනවා. ඒක කියලා ලියන්න බෑ. ජීව සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන ජීව සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන අනවශ්‍ය ද්‍රව්‍ය බැහැර කිරීම.
ජීවසෛලවල රසායනික ප්‍රතික්‍රියා වලින් නිපද වෙන අනවශ්‍ය ද්‍රව්‍ය බැහැර කිරීම. බහිස්රාවය කියලා කියනවා. හරි සර්. දෙකෙන් අහලා තියෙනවා මිනිසාගේ ප්‍රධාන බහිස්රාවය අවයව. පෙනහැල්ල වෙනහලු සම මුක්ක. හරි සර්. ඊළඟෙන් අහනවා මල ද්‍රව්‍ය කියන්නේ බහිස්රාව්‍ය ද්‍රව්‍යයක් නෙමෙයි. ඒකට හේතු බහිස්රාවය නම් මේ ජීවසෛල තුළ හැදෙන ජෛව රසායන ප්‍රතික්‍රියා වලින් සිදුවෙන ඒවා වෙන්නේ. මල ද්‍රව්‍ය කියන්නේ ඒ විදිහට රසායන ප්‍රතික්‍රියාවලදී ජීවසෛල තුළ සිදුවන ක්‍රියාවලින් හැදෙන දේවල් නෙමෙයි. මම ලියන මල ද්‍රව්‍ය යනු රසායනික ප්‍රතික්‍රියා මගින් ජීවසෛල තුළ නිපද වෙන ද්‍රව්‍යයක් නොවේ. මේ ලක්ෂණ දෙකම නැහැ. මල ද්‍රව්‍ය යනු රසායනික ප්‍රතික්‍රියා මගින් ජීවසෛල තුළ නිපද වෙන ද්‍රව්‍යයක් නොවේ. මල ද්‍රව්‍ය යනු රසායනික ප්‍රතික්‍රියා මගින් ජීවසෛල තුළ නිපද වෙන ද්‍රව්‍ය නොවේ. සර් දෙවෙනි එකේ පෙනහලු සම අනිත් ඒවා රුක්ක වගුවද මුත්‍රාවල බහුලවම තියෙන සංඝටක මුත්‍රාවල 96ක් විතර මොනවද තියෙන්නේ? ජලය ජල. ජල් ඊළඟ රුක්ක වලට හානි වෙන්න පුළුවන් ආකාර අහනවා. ජලය නිසිලෙස පානය නොකිරීම. බැරල් අධික වල- ලවණ ආහාර නිරතුරුව ගැනීම හ්ම්. අවශ්‍යතාවය අනුව මූත්‍ර පහ කිරීම ප්‍රමාද කිරීම හ්ම්. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම. සර් තුන්වැනි එකට මොකක්ද? මල ද්‍රව්‍ය කියන්නේ ජීවසෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා වලින් නිපද වෙන දේවල් නොවන හින්දා. මේ ලක්ෂණ දෙකම නැහැ. මල ද්‍රව්‍ය යනු රසායනික ප්‍රතික්‍රියා වලින් ජීවසෛල තුළ නිපද වෙන ද්‍රව්‍ය නොවන නිසා. බැරලෝහ වලින් රුක්ක වලට හානි වෙන්න පුළුවන්. ධූම්පානය කරන එකෙන් රුක්ක වලට හානි වෙන්න පුළුවන්. මත්පැන් පානය කරන එකෙන්. ඊට අමතරව ප්‍රමාණවත් තරම් ජලය භාවිතා නොකිරීම, අධික ලවණ සහිත ආහාර ගැනීම. ඒ වගේ හේතු තුනක් ලියන්න. හරි සර්. හරි සර්. ඊළඟට පහ ඉවරනේ. ප්‍රශ්නාංක 2 ඉදිරිගාන තියෙන
දෙක දාලා රෝම ඉලක්කම් 5ක් දාන්න. හරි සර්. එකෙන් අහලා තියෙනවා ස්නායු අන්ත පිහිටා ඇත්තේ චර්මයේය අපිචර්මයේ. අපි චර්මයේ ස්නායු අන්තති අපිචර්මය කියන්නේ අජීවී සෛල ස්තරය. චර්මයේ චර්මයේ ප්‍රතිග්‍රාහක සහ කාරක අතර ඇති වෙන සම්බන්ධීකරණය. අර ක්‍රිකට් ගාන එක්කෙනෙක් වෙන්නේ අර සමායෝජන සමායෝජන. සමායෝජන ඉස්සලා බෝලේ දකිනවා ඒක උත්තේජය. පන්දුවට පහර දෙන එක ප්‍රතිචාරය. ඒ දෙක අතර සම්බන්ධය සමායෝජන. මධ්‍ය ස්නායු පද්ධතියේ ආරක්ෂාව සඳහා ඒ කියන්නේ මොළයේ සුසුම්නාවේ ආරක්ෂාවට ඒක වටේට මොනවද තියෙන්නේ? මෙනෙන්ජි පටල මෙනෙන්ජි පටල. ඊට අමතරව තියෙනවා මස්තිෂ්ක සුසුම්නා තරලයක් තියෙනවා. අරලේ මේ ෆ්ලෝරා පටලය කියන එක තියෙන්නේ පෙනහළු වටේට. පෙනහළු දෙකේ ආරක්ෂාවට පෙනහළු වටේට තියෙනවා ෆ්ලෝරා පටලය. ඊළඟට මස්තිෂ්කය මගින් මස්තිෂ්කය කියන්නේ මොළයේ තියෙන ලොකුම කොටසනේ. උසස් මානසික තත්ත්වය බලන මානසික තත්ත්වය පාලනය උසස් මානසික තත්ත්ව පාලනය. මතකය බුද්ධිය මොළයෙන් හා සුසුම්නාවෙන් දේව සමතුලිතතාවය පවත්වා ගැනීම මොකක්ද? අය පිටිපස්ස තියෙන කුඩා මොළේ අනුමස්තිෂ්කය. ඒක පිටිපස්සට ගහන්න එපා කියන්නේ. මොළයෙන් හා සුසුම්නාවෙන් ආරම්භ වී සිරුර පුරා විහිදී යන ස්නායු ඇඟේ හැමතැනම යන ස්නායු පර්යන්ත ස්නායු. ඒ මොළෙන් කීයක් යනවද? 31ක් මොළේ 30 ගණනක් නේ. මොළෙන් යන්නේ යුගල් 12යි. සුසුම්නාවෙන් 31ක්. එකක් ඒ යුගල් 31ක් කියන්නේ අර මේ වගේ ඩිස් වගේ 31ක් තියෙනවා. කොඳුයට පෙර දැකලා තියෙනවද? මෙන්න මේ වගේ කැරම් ඩිස් වගේ මේ වගේ ඩිස් තියෙනවා 30යි. 31ක්. ඒ 31න් තමයි ඔය ස්නායු 31ක් එළියට එන්නේ. මම ගිහලා අන්තිමට නැට්ට වගේ කියලා ඉන්නේ. වඳුරාගේ නම් මේක නැට්ට තියෙනවා. මිනිහාගේ නැට්ට නැහැ මෙතනින් ඉවරයි. නැට්ටක් තිබිච්ච බවට සාක්ෂි තියෙනවා. මේ හරිය බා උල වගේ තියෙනවා. කියලා. අපේ උලවල තියෙනවා සර් ඔව්. කසේරුකයි කෙලවර නිකන් අර නැට්ටක් තිබුණා කියන්නේ උල වගේ කියලා තියෙනවා. නැට්ට අයින් වෙලා ගිහලා අපි ගස් උඩ යන්නේ නැහැ නේ. ඊට පස්සේ ආ කරන්න තියෙනවා. ඒකේ ලියන්න ඕනේ AB කියලා දාලා රෝම ඉලක්කම් ටිකක් දාගන්න. ඒකෙන් තියෙනවා මස්තිෂ්කයට ගැලපෙන උත්තරේ ඉතින් ඒක අංක පහක් දෙන්න. මස්තිෂ්කයේ දේහයේ තියෙන විශාලම කොටස මස්තිෂ්ක සිතාමතා කියන ඉච්ඡානුක පේශ ක්‍රියාපාලනය සිතාමත් පළවෙනි එකට එන්න ඕනි දෙවෙනි එකන. සිතාමතා කරන දේවල් ඔක්කොම කරන්නේ මස්තිෂ්කය. ඊට අනුමස්තිෂ්කය හෘද ස්පන්දන වේගය පාලනය කිරීම ඒ සුසුම්නා ශීර්ෂකයෙන් තමයි හෘද ස්පන්දනය. එයා මොලේ දේ සමතුලිතව දේහ සමග ඉස්සලක් කියලා පිටිපස්සට ගහන්න දෙනවා කියන බැලන්ස් එක නැතිලා බිම්මට එනවා. බිම්මට එච්ච ගමන් අර සුසුම්නා ශීර්ෂකයේ ගිහිල්ලා අනුමස්තිෂ්කය වැඩිවෙනවා. තුන්වෙනි එක සුසුම්නා ශීර්ෂකයෙන් කරන්නේ හෘද ස්පන්දන වේගය පාලනය
ඒකෙන් පුළුවන් ශ්වසනය වගේ ගොඩක් වැදගත් කරන කාරණා. මස්තිෂ්ක සුසුම්නා තරලය කම්පනව ශෝෂණය. කම්පනාවශෝෂණය සුසුම්නාව දේහය හා මොළය අතර පණිවිඩ සම්ප්‍රේක්ෂණය කිරීම දේහයයි මොළය අතර පණවිඩ හෝමෝන. දැන් ප්‍රශ්නාංක 4ද හරි සර් ඒත් උත්තර ටික විතරක් ලියන්න. මිනිස්සුන්ගේ විශාලතම අවයවය වෙන්නේ සම අපි දැන් කියමු. එහි හිස්තැනක් ලෙස කොටස් දෙකකි. ඒක අර ප්‍රධාන කොටස් අපේ චර්මය හා චර්මය ලෙස කොටස් හා චර්මය දෙකකින්ම තිබුණ අතිචර්මය ඊට පල්ලෙහෙන් තියෙන චර්මය. අපි චර්මයේ මතු පිට සෛල හැම වෙලේම අජීවී වේ. අජීවී අපි චර්මයේ ඇතැම් සෛල වල වර්ණකයක් තියෙනවා. මොකක්ද ඒ වර්ණකය? මෙලනින්. එය පාර ජම්බුල පාරජම්බ කියනවා වගේ අමාරක්ෂය. සර් Yeah. සර් අර මෙල ජින්ද මෙල නින්ද නියන්නේ මෙල චර්මයේ තුල හිස්තැනක් ග්‍රන්ථි පිහිටා ඇත. චර්මයේ ඇස්සේ මොනවද තියෙන ග්‍රන්ථි වර්ග? ස්වේද ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි තියෙනවා. සෝයක දෙවනීකරණය ඉන්නේ ග්‍රන්ථි ස්වේද. දෙක තමයි ඕනනම් ග්‍රන්ථික දෙකක් ලියන්න තියෙන්නේ. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි තියෙනවා. ස්නේහ සාවී ග්‍රන්ථි තියෙනවා. සූර්යාලෝකයේ ඇතිවෙතදී සමමගින් විටමින් විටමින් D. D මින්ඩි අම්මා කිව්වා විටමින් A සහ D තියෙනවා කියලා. ඇස්ටර් දෙකක් යනවා. පීඩනයේ ස්පර්ශයේ උෂ්ණත්වය යන සංවේදන ප්‍රතිග්‍රහණය කරන මොනවද චර්මයක රෝමෝද්දාමක පේශ. ස්නායු අන්ත ඒවා ඉන්නේ මේ ඔක්කොම තේරුම් ගන්න. ස්නායු අන්ත චර්මයේ පිහිට. ඒ චර්මය අදදී ඉස්සල්ලා වෙන්නේ ස්නායු අන්තනේ. හරි සර් ඊළඟට සමය නිරෝගී බව නිසා ගත හැකි ක්‍රියාමාර්ග ලැයිස්තුව. ඒ කලුණුත් ලියවන්නේ දැන් මෙතනට දෙකක් විතර ලියුවා නැති. හරි. සමය නිරෝගී බවට මොනවද කරන්නේ? ධූමපානය නොකිරීම, දිනපතා ස්නානය කිරීම, රශ්මීන් සමාරක්ෂා කර ගැනීම පොඩි දෙකක් කියන්නේ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම පෝෂ්‍යදායී ආහාර දෙන්න. දිනපතා ස්නානය කිරීම දිනපතා ස්නානය කිරීම. යැල්ලා වෙන නාන්නේ අපි දන්නේ. දිනපතා. හරි සර් ඊයේ නෑම අද කොණ්ඩේ අද වහිනවා කොණ්ඩේ වේල ගන්න කියන්නේ ඊයේත් නෑ නෑවද ඉන්නේ. නෑ සර් හැමදාම නානවා ගෑල්ලා ඊයේත් නෑ හෙටම නෑ. සර් හැමදාම නාපුවම කොණ්ඩේ සුදු වෙනවා ආ ඔය කියන්නේ ඔය කිය ඒක තමයි. නෑ සර් මම දවසක් කර දවසක් නාන්නේ අපේ අයියා හේතු ගොඩ
මේ සමය පිරිසිදු බවන කියන්ති නාන්නම ඔන්න මේ ඇඟහරි ගොදල පිරිසිදුවන්න කිය පහත වැස්ස දවසවලට හොට්ටෝට සවරකින් වන්න හොට්ටවට ශවරලින් අපම හැලෙනවලු. පාට දැක්කන්නේ මිනිස් සමේ ත්‍රිමාණ රේඛ සටහනකි ඒ අංක 1 සිට 4 දක්වා අංක 1 කියන්නේ අපි චර්මය දෙක චර්මය ස්නේහස්වාවී ග්‍රන්ථි නෑනස තුනවිල ස්වේද ග්‍රන්ථි 4 ස්නේහසා හරි එච්චරයි තියෙන්නේ පේපර් ටික කරාද සර් ක්ලාස් ඉවරයි. ක්ලාස් ඉවරයි මේ පේපර් එක අනිත් දවස් සම්පූර්ණ කරන් යන්න මේ කරාත් බලන්න ගේයි හරි අනිත් දවස්